හොඳයි කවුරු සාදු කියන්න දැන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වැඩමවා වදාළ පූජ්‍ය සුගත සේනාසනාධිකාරී අතිපූජනීය අපේ සහෝදර ගොන්දෙනියේ චන්දවිමල ස්වාමීන් වහන්සේගෙනුත් පූජ්‍ය සුගත සේනාසනයේ වැඩ වාසය කරන අපේ අතිපූජනීය ජපානයේ අග්ගචිත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත් මේ අවස්ථාවේ මේ ස්ථානයට වැඩම කළේ නැතත් වරින් වර මේ උතුම් පින්කම සඳහා සජීවීව සහ සම්බන්ධ වෙලා ඒ පිළිබඳව අපිට පූර්ණ සහාය මඟ පෙන්වීම දායකත්වයේ සලසන මෙම සේනාසනය ඇතුළු සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර පූජනීය උරුළුනික වැවේ සුදම්ම ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. කාරුණික ගුණගරුක පින්වතුනි, අද උදෑසන අපි මේ උතුම් පින්කම ආරම්භ කළේ ඊටාම සත්පුරුෂ කළගුණ සැලකීමේ යුතුයකමක් ඉෂ්ට කරලීම උදෙසා 2003 වර්ෂයේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් කියන පළාතේදී ගංගොඩවිල සෝමසායන් වහන්සේ අපවත් වුණා කියලා ප්‍රවෘත්ති මාර්ගයෙන් දැනගත්තම දසලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියෝ වැඩිහිටියෝ දුවා දරුවෝ අඬා වැළපුණා. හේතුව උන්වහන්සේගේ අපවත් වීම කවුරුවක්වත් එහෙම රටකදී එහෙම අවස්ථාවක සිද්ධ වෙයි කියලා කිසිම ආකාරයක සිතුවිල්ලක්වත් කාගේවත් හිතවල තිබුණේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි, උන්වහන්සේ කරපු මෙහෙවර පිළිබඳව කල්පනා කරාම එතනින් පස්සේ අපේ රටට අපේ ශාසනයට සිද්ධ වෙන පාඩුව ගැන හිතුවම මිනිස්සු ඇඬුවා, වැළපුණා, දුකට ශෝකයටපත් වුණා. ඉතින් ඇයි අපි සෝමසායන් වහන්සේ වගේ සායන් වහන්සේ කෙනෙකුගේ ගුණ සැමරුමක් මේ විදියට සිත කරා? දැන් සමහර අය මගෙන් අහනවා ඔබ වහන්සේගේ ගුරුවරයාද? නැත්නම් ඔබ වහන්සේගේ පැවිදි සහෝදරයෙක්ද? මොකද අවුරුදු 18ක් අකණ්ඩව අම්මා තාත්තකේවත් ගුණ සමරලා පින්කම් කරන අය ඉන්නේ සල්පයයිනේ ලංකාවෙත් නේද? අවුරුදු 18ක් 3 මාසෙ පින්කමේ ඉඳලා අකණ්ඩව හැම අවුරුද්දකම ගුණ සමරු පුණ්‍ය කර්මයක් විවිධ දේවල් සායනහන්සට පින් දෙන්න අපි සිද්ධ කරලා තියෙන නිසා. ඇයි කියලා හමු. ඊටවසෙම මා උදෙත් මතක් කරා වගේ සෝමසායන් වහන්සේ මගේ ගුරුවරයෙක්වත් අපේ පන්සල් පරපුරට අයිති සායන් වහන්සේ කෙනෙක්වත් එහෙම කවුරුත්ම නෙමෙයි. උන්වහන්සේගේ ගුණ අපි සැමරිය යුත්තේ ඇයි කියන එක මේ දේශනාවේ පළමුවෙන්ම මම කරුණු කීපයක් ඔබට සිහිපත් කරනවා. ඇයි අපි උන්වහන්සේට පින් දෙන්නේ? මොකක් හින්දාද කියලා. පළමු කාරණේ තමයි සෝමසායන් වහන්සේ ලංකාවේ රූපවාහිනී මාධ්‍ය උපකාර කරගෙන සද්ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරන අවධිය වෙනකොට ලංකා සමාජය කියන්නේ හඬක් නැතුව බොහොම පුද්ගලිකත්වයේ දෙසටම තමන්ගේ පවුල කියන තැනට විතරක් සමාජයේ හැරමින් තිබුණු අවධියක තමයි සෝමසායන් වහන්සේ සමස්ත සමාජයක් වෙනුවෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීම ආරම්භ කරා. මොකද හේතුව
87 88 89 කාල පරිච්ඡේදය ලංකාවේ ඊටාම විහිසුණු කාල පරිච්ඡේදයක්. පාරවල් වල අපි අවුරුදු 7 දී 8 දී දැක්කේ ටයර් වල ළමයි තරුණ අය පුච්චලා දානවා. අපේ ගෙවල් ගාව හැමදාම අපි දැක්කේ කවුරු හරි එක්කෙනෙක් පුච්චලා තියෙනවා. ඉස්කෝලේ යනකොට අපි දකින්නේ කවුරු හරි පුච්චලා දාපුවා. වෙඩි හඬ, රැට කුප්පි ලාම්පු නැතුව ඉඳීම, අද පහර දෙයිද, හෙට අපිවා පොලිසියෙන් අරන් යයිද, බිල්ලෝ එයිද, ඔය වගේ බය. පවුලක පිරිමි ළමෙක් හිටියොත් අවුරුදු 15 පැනපු ඒ හැම අම්මා තාත්තම පිච්චි ජීවත් වුණේ. ඔය කාරණාත් එක්ක 88 89 යුගය අවසන් වුණත් 91 අවධිය වෙනකම්ම ලංකා සමාජයේ මහා බියෙන් සලිත වුණු, තමන්ගේ අදහසක් එළියට ඇවිල්ලා කියන්නේ නැති, කවුරුවත් විශ්වාස කරන්නේ නැතිනේ, තමනුත් තම පවුලේ අධ්‍යා විතරක් බලාගෙන ඉන්න සමාජයක් බවට පත් වෙලා තිබුණ මෙතන ඉන්න වැඩිහිටියන්ට ඒ කාලය මතක ඇතිනේ. ඒක ඇත්තටම මහා මෝසල කාලයක්. ඔය කාලය නිමා කරමින් සෝමසායි වහන්සේගේ හඬ 90 දශකයේ මුලදී පළමු වතාවට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ අපිට ඇහෙන්න පටන් ගන්නවානේ. අඳුරෙන් එළියට කියලානේ. අඳුරෙන් එළියට කියලා වැඩසටහනක් ඔස්සේ ස්වාමීන් වහන්සේ ලංකාවේ මිනිස්සුන් දකින්න පටන් ගන්නවා. හැබැයි උන්වහන්සේගේ ධර්ම දූත මෙහෙවර එතනින් ආරම්භ වෙච්ච එකක් නෙමෙයි. උන්වහන්සේ ඒ වෙනකොටත් චාරිකා ධර්ම දේශනා කියන. ගමින් ගමට මහා ඔය උන්නය පළාත දුෂ්කර පළාතක ඉඳලා උන්වහන්සේ ගමින් ගමට මේ නගරෙන් නගරෙට තරුණයෝ රැස් කරගෙන 10-15 දෙනාට හරි ධර්ම දේශනා කරමින් කොළඹ දක්වා චාරිකාවක වැඩම කරමින්. ඒ අතරතුරේ තමයි කොහොම හරි අහඹුවක් ලෙස හෝ උන්වහන්සේට රූපවාහිනී මාධ්‍යයට වැඩම කරන්නට අවස්ථාව හම්බ වෙන්නේ. මම හිතන්නේ උන්වහන්සේගේ දේශනාවක් රූපවාහිනී මාධ්‍ය තුලින් යම් කෙනෙක් පළවෙනි වතාවට ඇහුවද ඒ හැමෝම ඊළඟට උන්වහන්සේගේ දේශනා තියෙන වෙලාවල් හොය අහන්න පටන් ගත්තානේ. සහ තමන් දන්න කියන අයටත් අහන්න සැලැස්සෙව්වා. මොකද බොහෝ දෙනෙකුගේ හදවතේ තිබුණු ප්‍රශ්න උන්වහන්සේ ධර්මය මත පදනම් කරගෙන සාකච්ඡා කරන්න පටන් ගත්තා. හිතලු නෙමෙයිනේ. ඕපදූප ලෙස නෙමෙයි. ත්‍රිපිටක ධර්මය විශේෂයෙන්ම මුළු ත්‍රිපිටකයම යටත් පිරිසෙන් 3 වතාවකට වැඩිය ස්වාමීන් වහන්සේ පරිශීලනය කළා තියෙන සමස්ත ත්‍රිපිටකය. අටුවා සහිත. ඒ නිසා අහන ඕනෑම ප්‍රශ්නයකට සූත්‍ර ඇසුරු කරගෙනනේ. විනය අභිධර්ම කොටස් ඇසුරු කරගෙන තාම ප්‍රායෝගික ධර්ණීය තාම පුළුල් පිළිතුරු උන්වහන්සේ ලබා දෙනවත් එක්කම විශේෂයෙන්ම යම් දොරකට ක්‍රිකට් තරඟ බලන්නනේ සහ ඔය 90 මුල් කාලේ වෙනකොට හින්දි ෆිල්ම් බලන්න. ඊට අමතරව චිත්‍ර කතා බලන්නත් නේ. සත්සිරි සිත්තර බලන්නත් නේ. පෙළඹිලා හිටපු තරුණ සමාජය බණ අහන්න ටීවී එකක් ගාවට එකතු වෙන්න ගත්තා. ඊට කලිනුත් ධර්ම දේශනා තියෙනවානේ. ඉරිදට ගුවන් විදුලියේ යනවා බණක්. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේනේ. ගෙදර ඉන්න අත්තම්මා නේ, සීයා, සමහර අම්මා කෙනෙක් නේ. ඒක ඔය චරපර ගාන පුංචි රේඩියෝ එක කැබිනට්ටුව උඩ තියලා බිම පැදුරක් ළඟ බැඳගෙන රේඩියෝ එකට බැඳගෙන අහන් ඉන්නව. ගෙදර කවුරුවත් ඕව අහන් ඉන්නේ නැහැ. නමුත් මුළු ගෙදර සියලු සමාජිකයෝම බණ අහන්න
වාඩි වුණේ. මැච් බලපු අය, හින්දි ෆිල්ම් බලපු අය, සත්සිරිසිත්තර බලපු අය නේද? ඔක්කොම බණ අහන්න ඕනේ කියන හැඟීමකින් රූපවාහිනියක් ආව වාඩි වෙන්න පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් සෝමසයන්හන්සේ. ඒ පෙළඹවීම තමයි අද ලංකා සමාජයේ ගිහියෝ අතර, පැවිද්දෝ අතර ධර්මය අහන්න, ධර්මය සාකච්ඡා කරන්න, ධර්මය ගැඹුරින් විග්‍රහ කරන්න අවශ්‍ය කරන මූලික උද්‍යෝගයනේ. උනන්දුව, ඒ හැඟීම, මේ දහම තුල අපේ ජීවිත ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කියන ඒ විශ්වාසය ඇති වෙන්න පටන් ගත්තේ සෝමසයන්හන්සේගේ දේශනා එක. එතනින් පස්සේ උන්වහන්සේ දීර්ඝ කාලයක් අපවත් වෙනකම්මනේ 2003 අපවත් වෙනකම් ලංකාවේ උන්වහන්සේ නොවැඩිය ගමක් ඇති කියලා මම විශ්වාස කරන්නේ. ඔය ඇත්තොත් උන්වහන්සේ ජපානයට වැඩම කෙරුවනේ. වැඩම කරවලා ඔය ඇත්තොත් ඒ ධර්ම දේශනාවලට සෝමසයන්හන්සේ වැඩමවල සිද්ධ කරපුවට සම්බන්ධ වුණා. ලෝකෙ විවිධ රටවල් වලට සෝමසයන්හන්සේ වැඩම කළා. මොනවද උන්වහන්සේ දේශනා තුළ අවධාරණය කළේ? 90 දශකය අපි පොඩි කාලේ මම මහාන වෙලා 91. ඒ කාලේ වෙනකොට තිබිච්ච දෙයක් තමයි ගිහියෝයි පැවිද්දෝයි තුනුරුවන්ට වඩා දෙවියන් ඇදහිීම කෙරෙහි ශාල නැඹුරුවක්. එතකොට ඒ වෙනකොට LTT ත්‍රස්තවාදයත් ලංකාවේ දරුණුම තත්ත්වයේ පැවතුනේ. එක පැත්තකින් හින්දු දේවවාදී අදහස්, අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය, එක පැත්තකින් දකුණු ලංකාවේ දකුණේ ශ්‍රී ලාංකික සිංහල මිනිස්සු අතර ඇති වෙච්ච ඒ කැරලිකෝලහල තත්ත්වයන් නිසා ඇති වුණු මුස්පේත්තු සමාජ තත්ත්වය, මේ සියල්ල එක්ක ස්වාමීන් වහන්සේගේ දේශනා ඇතුලේ මුලින්ම උන්වහන්සේ උත්සාහ කරන්නේ මිනිස්සු හරියට තුනුරුවන් සරණ ගියපු පිරිසක් බවට පත් කරන්න මඟ පෙන්වන්න ඕනෑ කියන. හරියට මොකද්ද බුදු සරණ ගියා කියන්නේ? දහම් සරණ ගියා කියන්නේ? සංඝ සරණ ගියා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සෝමසයන්හන්සේගේ දේශනා රාශියකනේ උන්වහන්සේ අපිට කරුණු කියලා දුන්නා. එතකොට තමයි තේරෙන්න ගත්තේ අපි මෙච්චර කාලයක් නිකන් ගාථා කියලා නමෝ තස්ස කිව්වට ඒකේ තේරුමවත් අපි හරියට දැනගෙන හිටියේ නෑ නේද කියලා. උන්වහන්සේ තමයි ඒවා කියලා දෙන්න පටන් ගත්තේ. කවුද උපාසකයෙක් කියලා කියන්නේ? උන්වහන්සේගේ දේශනා රැසක් තියෙනවා. අදටත් YouTube එකේ තියෙනවානේ. කවුද උපාසක චණ්ඩාලයෙක් කියන්නේ නේ? උන්වහන්සේගේ දේශනා රැසකින් උන්වහන්සේ නියම උපාසකතුමෙක්, උපාසිකාවක් කවුද කියන එක ගැන තාම පුළුල් අවබෝධයක් සමාජයට දුන්නා. ඒකට අකමැති වෙච්ච පිරිසකුත් හිටියා. මොකද හේතුව අදටත් ව්‍යාපාරික ප්‍රජාව අදහන්නේ කතරගම දෙයියෝනේ. දේශපාලනික ප්‍රජාව අදහනවා විෂ්ණු දෙවියෝනේ. සහ තව දෙවිවරු. ඒගොල්ලෝ ටිකක් කැමති උනේ නැහැ. මේ අවදි වීමට ඒගොල්ලෝ කැමති උනේ නැහැ. උන්වහන්සේට විවිධ ආකාරයේ පීඩන එල්ල කරා. කොටින්ම මේ ITN එකෙන් උන්වහන්සේගේ වැඩසටහන් නවත්තලා දැම්මානේ. ඊට පස්සේ මට මතකයි අර TNL එකේ තමයි උන්වහන්සේ පවත්වපු ඊළඟ ධර්ම සාකච්ඡා අපිට ශ්‍රවණය කරන්නට දැක බලා ගන්නට අවස්ථාව හම්බුනේ. මොකද ITN එකෙන් උන්වහන්සේව අයින් කරලා දැම්මා. හේතුව උන්වහන්සේ සමහර දේවල් කර්කශ ලෙස ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කිරීම මිහිරිම නෑනේ. මිහිරිම නෑ කියන්නේ ඒක මේ මට සිලුටු විදියට බොහොම මේ සෞම්‍ය විදියට ඔළුව අතක ගා නෙමෙයි. බනින්න ඕන තැන බැන්නානේ. කියන්න ඕන දේ කෙලින් කීවා. වැරද්ද පෙන්නුවා. එහෙමයි කියලා සෝමසයන්හන්සේ දෙවියන්ට පින් දෙන්නේ නැති එක්කෙනෙක්ද?
නෑ. සෝමසායිනාංශේ ධර්ම දේශනාව අවසන් වෙනකොට දෙවියන්ට පින් දෙනවා. උන්වහන්සේට ඇත්තටම ඕන උනේ ගොඩක් මිනිස්සුන්ට ඒක තේරුනේ නෑ. උන්වහන්සේට ඇත්තටම ඕන උනේ මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරවන්න තමන් පිළිබඳ. මිනිස්සු සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ ඔක්කොම දෙවියන්ට බාර දෙන්න පටන් ගත්තා. ජයග්‍රහණයි පරාදයි ඔක්කොම දෙවියන්ට නේ. මට මතකයි ඒ කාලේ තියෙනවා ලක්ෂ්මී සුවඳ දූප සුවඳ මුට්ටි නේද? කොහොම කියලා ගෙවල් වල එල්ලනවනේ ගෙනල්ලා. ඒ කාලේ විශේෂ ලක්ෂ්මී පූජා කියලා જાතියක් තිබුණා නේ. සෝමසායිනාන්ද ඒවා ඉතින් පළුව ඇරියා. මොකද කරන්නේ? උන්වහන්සේ දැක්කා මේ බෞද්ධයෝ කියන උන් මිත්‍යා දෘෂ්ටිකයෝ වෙලා සම්පූර්ණ තමන්ගේ ආධ්‍යාත්මෙම පාවල දෙමින් ඉන්නවා. නේ? දෙවියන්ට පින් දීම, දෙවියන්ගේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයක් සලසා ගැනීම ඒක අපේ සංස්කෘතිය. ඒක අපේ සම්ප්‍රදාය. හැබැයි මුළු ජීවිතේම දෙවියන්ට බාර දෙන තත්ත්වෙට මිනිස්සු ගමන් කරමින් හිටියා. බණක් අහන්න කවුරුත් ආවේ නැති වුණාටනේ. භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා මලක් තිව්වේ නැති වුණාට, පහනක් පූජා කරේ නැති වුණාට මිනිස්සු ජීවිතේ කොටසක් කරගෙන දේවාල වලට ගිහිල්ලා යාතිකා කිරීම ආදී දේවල් කරානේ. අදටත් පන්සල් වල දේවාල තියෙනවා. කතරගම දේවාල, විෂ්ණු දේවාල තියෙනවා. මොකද ඒ දෙවිවරු බුදුදහමත් එක්කම එකතු කරගෙන පවත්වාගෙන යාම තමයි අපේ සංස්කෘතිය තිබුණේ. හැබැයි ඒක ධර්මයත් ඉක්මවාගෙන දේවැදහිලි වලට යනවා. ඔක්කොම දෙවියන්ට බාර දෙනවා නම් ඒ වගේ වෙලාවල් වල ඉතිහාසෙ පුරාම කවුරෝ හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වෙලා ඒක ටිකක් පාලනය කරනවා. උදාහරණයක් විදිහට පොළොන්නරු වගේ යුගවල බුත්සරණ අමාවතුර වගේ පොත් ලියවුනේ. ඒ යුගවල බැලුවොත් තනිකරම බුදු සමය නැති වෙලා Hindu සමය තමයි මතුවලා ඉන්නේ බෞද්ධයෝ අතර. Hindu දහම. ඒ වෙලාවේ ඔය ගුරුලු ගෝමි පඬිතුමා ඒ වගේ ආමුදුරවරු පඬිවරු බුත්සරණ අමාවතුර ලියලා ඒ පොත්වල බැලුවම පේනවා උන්වහන්සේ උත්තර දීලා තියෙන පොත්වලින් ඒ ආමුදුරු පොළොන්නරුගේ උත්තර දීලා තියෙන බෞද්ධයන්ට බුදුහාඳුරු කවුද කියලා දෙන්න. මේ ඇත්තටම සෝමසායනාංශෙත් ඒ වගේ යුග කාර්යභාරයක් තමයි සිද්ධ කරන්නේ. ඒ වෙලාවේ කරලා දිය යුතු දෙයක්. ඒක ටිකක් කරකසව රළුව සිද්ධ නුණා කියන්න බෑ. හැබැයි ඒකින්ද බෞද්ධයෝ දෙවියන්ට පින් දෙන එක නැවැත්තුවද? නෑ. හැබැයි තමන්ගේ බෞද්ධකම තේරුම් ගත්තානේ. ඒක හොඳ දෙයක්. මිනිස්සු දෙවියන්ට ඔක්කොම බාර දීලා ඉන්නවා වෙනුවට උත්සාහය ගැන, වීරිය ගැන. බුදුරජාණන් වහන්සේ උතුම් ඵලයටපත් වුණු ඒ දර්ශනය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හැටි, තමන්ගේ පවුලේ ප්‍රශ්න තියෙනකොට ධර්මානුකූලව ඒවා විසඳ ගන්න හැටි ගැන මිනිස්සු සෝමසායනාංශයේ බණ අහමින් හිතන්න පටන් ගත්තා. ඒක තමයි වුණේ. ඒක විශාල ආධ්‍යාත්මිකනේ. විශාල ආධ්‍යාත්මික සමාජීය පරිවර්තනයක මුලක්. ඒක එක. අන්තික කොච්චර අය ඉන්නවද සෝමසායනාංශගේ බණ අහලා මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරන එක නවත්තපුවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම වල දේශනාවල තිබිච්ච තව විශේෂ අංගයක් තමයි මිනිස්සුන්ට විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ පිරිහීම තියෙන්නේ සුරාවට සූදුවට ඇබ්බැහි වී ඉඳීම නිසාය කියන එක අඳුනගත්ත උන්වහන්සේ පංච දුස්චරිතයනේ. පංච දුස්චරිතයෙන් මිනිස්සු වළක්ව ගන්න, ගලව ගන්න තමන් වහන්සේගේ හඬ අවදි කරා. ඉතින් මං හිතන්නේ උන්වහන්සේට එරෙහි ප්‍රචාරණ ගෙන ගියපු අය අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නේ ආදී ඒ තලබල ඉඳපු බොහෝ දෙනෙකු උන්වහන්සේට එරෙහි ප්‍රතිපදාවක තමයි හිටියේ. මොකද උන්වහන්සේ නිසා බොහෝ අය මත්ද්‍රව්‍ය, මත් වතුර ඒ ආදී දෑවලින්, දුම්බැටි ආදී දෑවලින් ඇත්තටම අයින් වෙන්න පටන් ගත්තා. අපි චූටිම කාලේනේ අපිට අවුරුදු 10ක් විතර වෙද්දී මේ ගෝලිෆ් පැකට් එකනේ බිස්ටල්ද මොනවද කියලා જાතියකුත් ඒ කාලේ මට මතකයි චූටි කාලේ තිබුණා. ඕක ෂර්ට් එකේ අර ඉස්සර අඳින්න ෂර්ට් එක සිංහල මිනිස්සු අඳින්නේ මේ
සුදු පාට මේ ෂර්ට් එකක් ඒකේ මුළු ඇඟම පේනවා ඒ ෂර්ට් එක. ඒකේ ඉස්සරහා සාක්කුවේ ඔය සිගරට් පෙට්ටිය දාගෙන හරි උජාරුවට එන්නේ. ඒක හරි ලොකු කමක් ඒක. හැබැයි සෝසයින්හන්සේගේ ධර්මදේශනා ආරම්භ වීම මිනිස්සු බණ අහන්න පටන් ගැනීම එක්ක මිනිස්සුන්ට ලැජ්ජ හිතෙන්න ගත්ත ඒ වගේ හැසිරීම් ගැන. ඒ වගේ ලැජ්ජ හිතෙන්න ගත්තා. මොකද එක යුගයක මහා අභිමානයක් ඒකනේ. මොකද චිත්‍රපටි වලත් පෙන්වන්නේ ඒවනේ. යන එකක් දෙකක් හරි ටෙලි නාට්‍යවල පෙන්වන්නේ ඒ වගේ අය තමයි වීරයෝනේ. අපිට පේනවා විජේ කුමාරතුංග එනවා එහෙමනේ. දුම් ගුලි උඩට යව නේ එනවා. එතකොට මාළනි ලිඳ ගාව ඉඳන් hina වෙවි බලන් ඉන්නවා. කැමති වෙනවා. ඉතින් කොල්ලොන්ට හිතෙනවා මේක වීරයින්ගේ වැඩක්, මේක ප්‍රේමවන්තයින්ගේ වැඩක්. ඊළඟට මාළනි තරහ වෙනවා විජේ එක්ක. ඔන්න ඊට පස්සේ විජේ සිගරට් පෙට්ටියක් විතර බීගෙන යනවා පෙන්නනවා. දුම්ගුලි අරිනවා පෙන්නනවා. දුම්කුඩු කඩපුවා කෝප් එකක් පෙන්නනවානේ, කැමරා පෙන්නනවානේ. එතකොට ඔන්න පෙන්නන දුකටත් මේක හොඳයි කියලානේ. නියම ජාවාරමක් ලංකාවේ තිබුණා. සුපිරි ගණේ මිනිස්සුන්ගේ ඔලු හොදමින් ජාවාරමක් තිබුණා. ඒකට නළුවෝ නිලියෝ ඒගොල්ලෝ දැන හොදු නොදැන පාවිච්චි වුණානේ. ඒක තමයි යථාර්ථය. ලංකාවේ වුණු දේ ඒක. ලංකාවේ නෙමෙයි ලෝකෙම වෙලා තියෙන්නේ ඕවා තමයි. ලංකාවෙත් ඒක වුණා අපි දැක්කනේ. ඔය හමුදාවට වුණා. මට මතකයි හමුදාවට 2002 වෙනකම්ම වගේ මගේ මතක විදියට මාසෙකට දෙනවා සිගරට් බන්ඩල් ප්‍රමාණයක්. ඒක ෆ්‍රී දෙන්නේ. ඉතින් හමුදාවේ කොල්ලෝ ඔය මාස 3 එක්කහු කරනවා. එක්කහු කරලා මාස 3කට සැරයක් නිවාඩු වෙනකොට ඔය ඔක්කොම සිගරට් පැකට් ටික අරගෙන තමයි ගමට එන්නේ. ඉතින් ගමේ උන් හමුදාවේ යාළුවා එනකම් බලන් ඉන්නේ. මම නොමිලේ සිගරට් එකක් හම්බෙන්න. එහෙම තමයි ගම්වලට සිගරට් ගෙනිච්ච කම්පැනි. මේක එවන්නේ වීරයාගේ අතේ එවන්නේ. වීරයාගේ අතේ එවන්නේ. හමුදාවේ ගුවන් ඉතින් වීරත්වයනේ නේ. සින්දු යනවා හමුදාවේ. ඕවා එක එයා හරහාම එයාගේ අතේම සිගරට් එවනවා. ඒවා ගන්න, ඒවා බෙදන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ගත්තේ ඇත්තටම සෝමසයින්හන්සේගේ බණක් නිසා. ඒ සමාජ පරිවර්තනය වුණා කිව්වේ ඒකයි. ඒකයි මම නම් සෝමසයින්හන්සේට පින් දෙන්නේ. ඒ පිම්ම මොනවා වුණත් අද ඉස්සර මේ බස් එකේ ළංගම බස් එකේ අර රතු පාටයි සුදු පාටයි නේද? බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි දෙන්නම සිගරට් උරනවා. අපිට තියෙන්නේ උන් උරන පිට කරන දුම්ගුලි උරන්න නේ. බස් එකේ යනකොට. පුදුම දුකක් විඳිනවනේ. හැම මිනිහම සිගරට් බොනවනේ. බස් වල. කවුරුත් මොකක් කියන්නේ. අඩුම ඒ යුගය ඉවර වුණානේ නේ. අඩුම සිගරට් නොබොන මිනිහෙකුටත් අයිතියක් තියෙනවා කියන එක. ඒ විස තමන්ගේ ඇඟට ඇතුල් කරගන්න නැතුයි. ඒවට එරෙහි වෙන්න තරුණයෝ වැඩිහිටියෝ පටන් ගත්තේ රටේ නීතිය බලවත් වෙලා නෙමෙයි. අපේ රටේ කොහෙද නීති තියෙන්නේ නේ? නීති බලවත් වෙලා නෙමෙයි. සෝමහන්තුරුගේ බණ අහලා මිනිසුන්ගේ ඔළුව හැදුනා. මිනිසුන්ට ලැජ්ජ හිතෙන්න ගත්තා. මේවා නැහැදිච්චකම කියලා තේරෙන්න ගත්තානේ. හැදිච්චකම කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ගත්තා. කාන්තාවක් ඉස්සරහට යන්නේ කොහොමද? ආගන්තුකයෙක් ඉස්සරහට යන්නේ කොහොමද? ඔය දේවලු සෝමසයින්හන්සේගේ බණවල කියලා දුන්නානේ. ඉස්සර අපි දැක්කේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ කඩවල පවා මුදලාලිලා උඩ ෂර්ට් එක නැතුවනේ භාගයක් ඉන්නේ. ඔබ මතක් කරගන්නනේ. ෂර්ට් එක නැහැ. සරමත් කැසපට කන්න ගවාගෙන කඩවල මිනිස්සු හිටියේ එහෙමයි බඩු විකුණන්න. ඒ මිනිස්සුන්ට ආගන්තුකයෙක් ඉස්සරහා ඉන්නේ කොහොමද කියලා ඇත්ත වශයෙන්ම උන්වහන්සේගේ ධර්ම දේශනා එක තමයි ඒ අර ශිෂ්ටත්වෙ වෙන්න ගත්තේ. මට ඒකයි කියලා දෙන්න ඕනේ. හැදිච්චකම කියන එක. ශිෂ්ටත්වය කියන එක. ඒක එන්න පටන් ගත්තා. ඒක අපි තරුණ වියට එනකොට සෝමසයින්හන්සේ නිසා ලංකා සමාජයේ සිද්ධ වෙනවා දැක්ක විශේෂ පරිවර්තන ලෙස තමයි මම දකින්නේ. විශේෂ පරිවර්තන. උන්වහන්සේ සමහර
අන්තවාදයන් පිළිබඳවනේ ආගමික අන්තවාදයන් පිළිබඳව බය නැතුව උන්වහන්සේගේ අදහස් පළ කළා. මොකද උන්වහන්සේ දැක්කා මෙහෙම ආගමික අන්තවාදයන් ලංකාවේ තියෙනවා. ඒවා ඒ විදියට ගියොත් මේ සමගිය සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර තියෙන සමගිය සාමය සංහිඳියාව මේ ඔක්කොම විනාශ වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ඍජුවම මේ තැන්වල මේ විදිහේ අන්තවාදී දේවල් වෙනවා කියලා හරිම ලස්සනට හික්මීමෙන් නේ උන්වහන්සේ දෙවුර වහලානේ හැමතිස්සෙම අපි දකින්නේ නේ දෙවුර වහලා තාම සන්නෙමෙන් ගීරිය පුප්පගෙන කෑ ගහන්නේ නැහැ නේද? ලස්සනට සන්නෙමෙන් මිනිස්සුන්ට කියලා දුන්නා. ඔය ඇත්තෝ තේරුම් ගන්නට කියලා නේ. මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා පාලකයින්ටත් කිව්වා මිනිස්සුන්ටත් කිව්වා. එතකොට උන්වහන්සේ සිත කරේ ඇත්තටම කිව්වොත් එක පැත්තකින් සංස්කෘතික විනාශය නවත්ත ගන්න උත්සාහ කරන එක. අනෙක් පැත්තෙන් සිංහල මිනිස්සු දුගී දුප්පත් කමටම ඇද වැටෙන පවුල් ඉහිරිලා යන ඒ සදාචාර විනාශයනේ සදාචාරයේ පරිහානිය යම්කිසි දුරකට හෝ පාලනය කරගන්න. උන්වහන්සේ දේශකයෙක් විදියට මඟ පෙන්වනවා. ඒකයි අදටත් උන්වහන්සේට පැවිදි සායනහන්සලා ගිහි ඇත්තෝ ගරු කරන්නේ. ගරු කරන්නේ ඒකයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ඇතුළු පසුගිය අවුරුදු 15 තුල ධර්මදේශකයින් වහන්සේලා ලෙස ප්‍රසිද්ධ වුණු සෑම සාමින් වහන්සේ කෙනෙකුටම පදනම හැදුනේ සෝමසයන්හන්සේ. රූපවාහිනී නාලිකාවල ධර්ම වැඩසටහන් වලට සාකච්ඡා වලට වෙලාවල් වෙන් වුණානේ. FM නාලිකාවලට බණ නැතුව පවතින්න බැරි වුණානේ. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා නැතුව ඒ නාලිකාවලට පවතින්න බැරි වුණා. සමහර නාලිකා මිනිස්සු ලක්ෂ ගණන් අහන්නෙම බණ අහන්න විතරක් වුණානේ. ඒ වේගය හැදුවේ සමාජයේ සෝමහඳුර. ඒකයි මට ඔබට කියන්න. අපි සියලු දෙනා ඇත්තටම සරලව එක වාක්‍යයකින් කිව්වොත් සෝමසයන්හන්සේගේ ආදාහනයෙන් පස්සේ ඒ අලුමත මල් පිපුණනම් ඒ අපි කියන්න පුළුවන්. උන්වහන්සේ මතින් තමයි මේ බොහෝ සායනහන්සේලා අද ප්‍රසිද්ධ කීර්තිමත් විශාල ශාසනයට වැඩ කරන සායනහන්සේලා 90%ක්ම නේ. මෑතක අය නෙමෙයි මම මේ කියන්නේ මෑතක මේ YouTube Facebook ඉඳන් මීට දශකයකට කලින් අවුරුදු 10කට කලින් මේ සමාජ ප්‍රචලිත වුණු සියලු සාමිනහන්සලා සෝමසයන්හන්සේ ඇති කරපු ඒ ධර්ම ප්‍රබෝධයේ ප්‍රතිඵල. උන්වහන්සේ තනපු වේදිකාව කියලා කියන්න පුළුවන්. උන්වහන්සේ නිසා තමයි ගම්වල තරුණ තරුණියෝ ධර්ම ශ්‍රවණයට පුරුදු වුණේ. සිල් ගන්න එන්න පුරුදු වුණේ. ඉස්සර ලැජ්ජයි බෞද්ධ කියන්නනේ. ධර්ම චක්‍රය දාන් ඉන්න ලැජ්ජයි. සිංහල කියන්න හොඳටම බයයි නේ. බයයි, ලැජ්ජයි. ඒ කොඳුනාරටිය සෝමසයන්හන්සේ හැදුවානේ. ඒ කොඳුනාරටිය සෝමසයන්හන්සේ හැදුවා මිනිස්සුන්ට. ඇයි බය වෙන්නේ? මොකටද කියලා. ඇයි අපි තමන්ගේ අනන්‍යතාවය හංගන්නේ කියලා නේ. හැබැයි කොයි වෙලාවකවත් උන්වහන්සේ කවදාවත් අර පල්ලියට ගහන්න ගියා මේ පල්ලියට ගහන්න ගියා අතන මිනිස්සුන්ට හිංසා කරා මෙතන මිනිස්සුන්ට හිංසා කරා කියලා කවදාවත් චෝදනාවක් තියද? කවදාවත් නැහැ. මොකද උන්වහන්සේ කියන කුමන කරුණ වුණත් භික්ෂුත්වයේ සීමාව වඳුනගෙනනේ කිව්වේ. භික්ෂුත්වයට සීමාවක් තියෙනවානේ. පැවිද්දෝ විදියට අපිට මඟ පෙන්වන්න පුළුවන් සීමාවක්. ඒවා හොඳට අඳුනගෙන තමයි උන්වහන්සේගේ දේශනා උන්වහන්සේ සිත කරේ. ඉතින් ඔන්න ඔය කරුණු තව කාරණා ගණනාවක් තියෙනවා. ඔය කරුණු නිසා තමයි අවුරුදු 18ක් අඛණ්ඩව සෝමසයන්හන්සේගේ ගුණ සැමරුම අපි සිත කරා. පළවෙනි ගුණ සැමරුම කරලා 3 මාස පින්කමනේ සෝමසයන්.
මම විශාල කරදරවලට මුහුණ දුන්නා. මොකද සෝමසායනාංශගේ 3 මාසේ පින්කම වෙනුවෙන් විහාර මහදේවී උද්‍යානයේට දසදහසක පිරිසක් සිල් සමාදන් වෙන්න මා සැලැස්සුවා සංවිධානය කරා. අනුපස්සනා සීල සමාධි අනුපස්සන වැඩසටහන දසදහස මුළු විහාර මහදේවී උද්‍යානයේම සුදු අතින් බබළුණා ඉතින්. සාල පිරිස සහභාගී වුණා. අනුපස්සනා සීල සමාධි. එදාම අවාසනාවකට ශාරුක් ખાન මහත්මයා ලංකාවට අශ්ව රේස් පවත්වන තැන එතුමාගේ ෂෝ එකක් තිබිලා ඒකට ආණ්ඩුවේම එවකට ප්‍රකට මැර ඇමතියෙක් මුල් වෙලා බෝම්බයක් ගැහුවා. ඒක පස්සේ ඉන්දියානු රෝත්තු සේවාව ඔප්පු කරගත්තා මේක කරේ මේගොල්ලොමයි කියලා. නමුත් සීල සමාධි වැඩසටහන සංවිධානය කරේ මා නිසා. මට මතකයි දින ගණනාවක් 4 වෙනි තට්ටුවටම ආව කැඳෙව්වා. ප්‍රශ්න කරා. මොකද ශාරුක් ખાන් මහත්මයා කියන්නේ ලෝක ප්‍රකට කෙනෙක්. එයාට බෝම්බයක් ගැහුවට පස්සේදී එයාට තුවාලුනේ නැති එක වාසනාව. නැත්තම් අපි ජීවතුන් අතරත් නැති වෙන්න පුළුවන්. එයාට මොකක් හරි ඒ වෙලාවේ වුණා. නමුත් තාම නිස්කාරණේ විශාල චෝදනා ප්‍රමාණයකට අපට මූණ දෙන්න සිත වුණා. ඒ කැඳවීම් වලට ගිහිලා උත්තර දෙන්න සිත වුණා. 20ක් 30ක් විතර CID නිලධාරීන් අපව වට කරගෙන එකට එකක් සම්බන්ධ නැති උදේ 6ට 7ට පටන් ගත්තම ප්‍රශ්න කිරිල්ල රෑ 8 9 වෙනකම් ප්‍රශ්න කරනවා. අන්තිමට ඔවුම කිව්වා මේක කළා තියෙන ඔබ වහන්සේලා නෙමෙයි තමා වෙන්න කියලා. හැබැයි අපි කරේ සෝමසායනාංශගේ ගුණ සම. ඒකට දේශපාලකයෝ බය වුණා නේද? මොකද එච්චර ලොකු පිරිසක් රැස් වුණාම බය වෙනවනේ. ඒක අපකීර්තිමත් කරලා පැවිද්දොන්ට ශාසනයට නිඳා කරවන්න තමයි අර දෙක. වාසනාවකට ඉන්දියානු රෝත්තු සේවයෙන්ම හොයාගත්ත මේක කරේ කවුද කියලා. ඒකෙන් තමයි අපි බේරුණේ. ඉතින් ඒ ආරම්භ කරපු 3 මාසේ පින්කමෙන් ආරම්භ කරපු එක අද මේ 18 වෙනි අවුරුද්දට කනගාව සුගත භාවනා මධ්‍යස්ථානයේදී උන්වහන්සේට පින් දෙන්න. අද උදෑසන ඉඳලා අපි දාන සීල භාවනානේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අපි බොහෝම සතුටින් ශ්‍රද්ධාවෙන් අපි අප කැප වෙලා අපේ දායකයෝ මේ සීත පින්න නොතක බොහෝම අප කැප වෙලා සංවිධානය කරලා උන්වහන්සේට පින් දීමේ කටයුතු සිදු කරනවා. තව බොහෝ ස්ථානවල ලංකාවේ ලෝකේ විවිධ රටවල් වල සෝමසායනාංශගේ ගුණ සමරු පින්කම් පැවැත්වෙනවා. අද දවසෙත් මේ සතියේ පුරාමත් විවිධ තැන්වල පැවැත්වෙනවා. මේ වසංගත තත්ත්වය නුනනම් ලංකාව පුරාම හැම ගමකම පායේ සෝමසායනාංශගේ ගුණ සමරු පින්කම් පවත්වන හැම අවුරුද්දකම මිනිස්සු කළ ගුණ සලකන උන්වහන්සේ. උන්වහන්සේ නිසා පන්සිල් ගන්න පුරුදු වෙච්ච බුදුන් වඳින්න පුරුදු වෙච්චනේ මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් අද පින්කමේ ඇත්තටම මූලික අරමුණ බවට පත්ුනේ මූලික අභිලාෂය බවට පත්ුනේ එවැනි උතුම් ගුණ තිබිච්ච අපේ රටට ශ්‍රී ලාංකිකයින්ට සිංහල බෞද්ධයින්ට මුස්ලිම් මිනිස්සුත් බණ අහන්න ගත්ත සෝමසායනාංශ නිසා. කතෝලික මිනිස්සු බණ අහන්න ගත්ත සෝමසායනාංශ නිසා. දෙමළ මිනිස්සු සිංහල තේරෙන බණ අහන්න ගත්ත සෝමසායනාංශ නිසා. ඒ සියලු දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච උතුම් සායනහන්ස කෙනෙකුගේ ගුණ තමයි අද සිහි කරලා මේ විදියට අපි ලස්සන සීල සමාදාන වැඩසටහනක් සිදු කරා. එංගොය ඇත්තෝ දම් දුන්නා, ධර්ම සාකච්ඡා කළා, ඒ වගේම භාවනා කළා, බුද්ධ වන්දනා කළා, පිරිස් සජ්ජායනාවට සමන් දුන්නා. ගොඩාක් පින් සිද්ධ කරගත්තානේ. ගොඩාක් පින් සිද්ධ කරගත්තා. ඉතින් අද ධර්ම සාකච්ඡාව වෙලාවේ තව ධර්ම ප්‍රශ්න 2ක් 3ක් ඉතුරු වුණා. මං හිතුවා ඇයි සෝමසායනාංශයට අපි පින් දෙන්නේ කියන කාරණාව සිහි කරලා ඊළඟට අර ධර්ම ප්‍රශ්න කීපෙට පිළිතුරු දීලා ඒ ගැන සාකච්ඡා කරලා
පැන් වඩලා පින් අනුමෝදන් කරලා මේ පින්කම නිමා කරනවා කියලා. අපෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ විදිහ එකක්. සංසාර ගමනේදී අපිට මේ මුණ ගැහෙන හැම දෙනාම යම්කිසි හේතුවක් නිසා මුණ ගැසෙන අයද? දවසක මේ ගමන නිමාවන තුරුම විවිධ අයුරින් හමුවන මේ සියලු දෙනාටම ණය ගෙවීමට සිදු වෙනවද? හෝ ගමන නිමා කරනකොට අපි ණය ගෙවලා ඉවරද? ඇයි අපි එක එක්කෙනා හම්බ වෙන්නේ? එතකොට අපි මේ එකිනෙකා දරුවෝ, දෙමව්පියෝ, බිරිඳ, සැමියා නේද? මේ විදියට හමු වෙන සම්බන්ධකම් වල හමු වෙන එකිනෙකා වෙනුවෙන් මේ ණයක් ගෙවනවද? එය ඉවර වෙන්නේ නිවන් දැක්කමද? අපි හැමෝම හමුවන්නේ නම් අනිවාර්යෙන්ම හේතු ප්‍රත්‍ය මතමයි කියන එක මා දැඩිව විශ්වාස කරනවා. මීට අවුරුදු 15කට කලින් අපි කවුරුවක්වත් හිතුවද කනගවා පළාතේ පන්සලක් ආරම්භ කරලා අපි මේ විදියට එකට සීල භාවනා වැඩසටහන් කරයි කියලා? නෑනේ. අපේ හීනෙකවත් එහෙම එකක් තිබිලා නෑනේ. මම නම් දවල් හෝ රෑ හෝ දැකපු කිසිම හීනෙක ජපාන ඉඳීමක් ගැන හිතලා තිබුණේ නෑ. මෙහෙම මේ පන්සලක මේ වගේ කටයුතු කරන්නට උපකාරවත් වෙමින් ඉඳීමක් ගැන මම කිසිම දිනක හිතලා තිබුණේ නෑ. එතකොට අපි මෙහෙම මුණ ගැහෙනවා. මම විශ්වාස කරනවා මගේ ධර්ම අවබෝධය හැටියට අපි හැමෝම මේ විදියට විවිධ අවස්ථාවලදී විවිධ කාල පරිච්ඡේදවලදී හමු වෙන්නේ අනිවාර්යයෙන්ම සංසාරේ ගනුදෙනු එක තමයි කියලා. සංසාර සම්බන්ධකම් විවිධයි නේ? විවිධයි. හැබැයි ඒ සංසාර සම්බන්ධකම් කියන එක මම විශ්වාස කරනවා අර මොකද අර එහෙම එකට වරින් වර මුණ ගැහෙන අයට එහෙම සම්බන්ධයක් තියනවා කියන එකට හොඳම උදාහරණය තමයි අර එකට බනහපු කිරිවවුල 500 නේ. අපි ධර්ම සජ්ජායනාවක් කරන තැනක අහන් හිටියා ඒ ගුහාවේ ඉඳපු කිරිවවුල 500ක්. ඉතින් ඒ හඬට අහුම්කම් දීගෙන ඉඳලා ඒ දේශනාව අහලා ඒ කිරිවවුල 500 මැරුණා. මිය ගිහිල්ලා 500 දෙනාම දිව්‍ය තලයක ඉපදුණා. එහි දිව්‍ය සපත් භුක්ති විඳින්මින් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ වෙනකොට උන්වහන්සේ පහළ වෙන කාලෙම දඹදිව විවිධ තැන්වල උපදිනවා. ඉපදිලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ යාළු මිත්‍රයෝ විදියට ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේත් එක්කම එකට අභිධර්මය සජ්ජායනා කරමින් සාකච්ඡා කරමින් දේශනා කරමින් වැඩ ඉඳපු ඒ 500 නම අර එක භවයක කිරිවවුලෝ ටිකක් විදියට ඉඳපු 500 දෙනා කියන එක තථාගත ධර්මයේ තියෙන. එන සංසාරේ හොඳ හෝ නරක නේ හේතු නිසා අපි එක්කහුව වෙලා රැස් කරගත්ත හොඳ කර්මවල හේතු වෙන්න පුළුවන් නරක කර්මවල හේතු වෙන්න පුළුවන්. අපි හමු වෙනවා. දැන් අපිට සමහරව හම් වෙලා තියෙනවානේ. හම්බෙච්ච දා ඉඳලා මහෝපකාරීනේ නේ. හැබැයි සමහරු ඉන්නවා හම්බෙච්ච දා ඉඳලා අන්තිමනේ අදින්නේ අපිට. වර්ග දෙකම ඉන්නවානේ. ඒ දෙකම හම්බ වෙලා තියෙනවානේ. කිසි වැරද්දක් කළා නැහැ. ඒත් මොනවා හරි කරදරයක් කරන අය ඉන්නවනේ. කවදාවත් මහ ලොකු උදව් කරලා නැහැ. ඇවිල්ලා ශක්තියක් වෙන, උදව් වෙන, ජීවිතේට සහායක් වෙන අය ඉන්නවා. ඒ හැම දෙයක් ඇතුළෙම අපිට පේන කතාව තමයි කල්යාණ මිත්‍රයෝ ලෙස හෝ පාප මිත්‍රයෝ ලෙස හෝ සත්පුරුෂයෝ ලෙස හෝ
අසත්පුරුෂය ලොස හෝ අපිට ඒ හමු වෙන අය අපිට ලැබෙන දේවල් අත්දැකීම් ඒවට අනිවාර්යෙන්ම සංසාරික හේතු තියෙනවා. සංසාරික හේතු තියෙනවා. එතකොට සම්බන්ධකම් වලට සංසාරික හේතුද බලපාලා තියෙන්නේ කියලා අහුවොත් මට කියන්න පුළුවන් සංසාරික හේතුත් ප්‍රබල සාධකයක් කියලා නේ. ප්‍රධාන සාධකයක් ලෙස සංසාරික හේතුත් අනිවාර්යයෙන්ම තියෙනවා. එකම හේතුව හෝ පරම හේතුව කියලා කියන්න බෑ. අපි එකිනෙකා හමු වෙන මේ කාරණාව මේ ඔක්කොම සංසාරේ කියලා නෑ. එක ප්‍රබල හේතුවක් ලෙස අපිට පෙන්වන්න පුළුවන් සසරේ අපිට තියෙන සම්බන්ධකම්. සසරේ අපි ගොඩනගපු හොඳ හෝ නරක නේ ඒවා මත කුසල් හෝ අකුසල් මත අපිට එකිනෙකා හමු වෙනවා. හමුනාට පස්සේ ජීවත් වෙනකන් අපි එකිනෙකා වෙනුවෙන් ඒ යුතුයකම් නිෂ්ඨ කරන. ඉතින් ඕවට ඉතින් ණය කියලා කිව්වම ටිකක් මේ අවුල් වගේ නම් නේද? යුතුයකම් එහෙම ඉෂ්ඨ කරනවා කියලා කියන්නකෝ. මේ නිකන් අමුවෙන්ම කිව්වොත් ණය තමයි. දැන් ඔය මේදී මං ඉතින් දකින්නනේ සමහර බල්ලෝ පූසෝ කරේ තියන් යන අය දැක්කම මට හිතෙනවා බුදු අම්මේ පුදුම ණයක් කියලා. හැබැයි ඒගොල්ලොන්ට ඒක ණයක් විදියට තේරෙන්නේ නෑ. ඒක බලන් ඉන්න අපිට ණය වගේ තේරෙන්නේ නේ. ඒගොල්ලොන්ගේ සම්බන්ධකම නේ. ඒගොල්ලොන්ගේ සම්බන්ධකම මොකක් හරි හේතුවක් ඇති. එහෙම උපස්ථාන ලබන්න නේ. ඒ සත්තුන්ට හේතුවක් ඇති. එහෙම උපස්ථාන අනික වෙනුවෙන් කරලා දෙන්න ඒ මිනිස්සෙයින්ට හේතුවක් ඇතිනේ. දරුවෝ වෙනුවෙන් දේවල් මේ විදියට කරන්න දෙමව්පියොන්ට හේතු ඇති සංසාරේ. දෙමව්පියෝ වෙනුවෙන් දේවල් කරන්න දරුවොන්ට හේතු ඇතිනේ. හේතු නැතුව මේ දේවල් වෙන්න බෑ. හේතු සැකසුනාමම තමයි යම් යම් ඵල ඉදිරිපත් වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. මේ උද්‍යෝගිමත් කරන්නේ ඔක්කොම සංසාරයට බාර දීලා අත පිහිටා ගන්න කියලා එහෙම නෙමෙයි ඈ. පටල ගන්න එපා. හැබැයි සංසාරික හේතුත් ප්‍රබල බලපෑමක් අපිට කරනවා. එතකොට අපිට නිවන් දකින්න ලැබෙන්නේ කවදා හරි දවසක ණය ගෙවලා ඉවර වුණොත්. මට ඔබට යෝජනා කරන්න පුළුවන් ණය ගෙවලා ඉවර කරලා නිවන් දකින්න හිතුවොත් නම් නිවන් දකින්න හම්බෙන එකක් නැහැ කියලා. මොකද එපමණටම අපට මේ සසරේ එකිනෙකා එක්ක කනුදෙනු තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සසර නවරාග්‍රයිනේ. බුදුහාඳුර උපමා කළා තියෙන්නේ අර ඇටකටු හිස්කබල් ගොඩ ගැහුවොත් එහෙම අපිට හම්බ වෙච්ච නෑදෑයෝ සම්බන්ධකම් බීරිඳ සැමියා දරුවෝ අම්මා තාත්තා ඔහොම සම්බන්ධකම් වල ඉඳපු අයගේ ඇටකටු හිස්කබල් ගොඩ ගැහුවොතින් එහෙම මහා මේරු අපි දැකලා නෑනේ. අපි නිකන් උපමාවට ගමු හිමාලය කියලා එවරස්ට් කියලා ගමු. ඊට වඩා උසයි කියලා කියනවා. සසරේ හම්බ වෙච්ච අයගේ ඇටකටු හිස්කබල් ගොඩ ගැහුවා. ඉතින් හිතන්නකෝ ඒගොල්ලොන්ගේ ගනුදෙනු පියවන්න පුළුවන්ද කියලා. දැන් මේ ආත්මේ හම්බෙලා ඉන්නෝනේ ඔයත්තන්ට නෝනා කෙනෙක් මහත්තයෙක් නේ. දැන් ඔය ඇත්තෝ දේවල් එකිනෙකා වෙනුවෙන් කරනවානේ. කරනවානේ එකිනෙකා වෙනුවෙන්. බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන් එහෙම දේවල් කරනවා. දැන් ඔබ කරන දේවල් වලින් 100%ක්ම ඔබේ අනිකා තෘප්තිමත්ද? හොඳට ඕමැති ඔයා මේ වැඩිත් එක්ක. එහෙම කියනවද? නැත්තම් බොහෝ වෙලාවට කියවෙන්නේ අර යාළුවාගේ මහත්තයා නම් ඔහොම නැත්නම් මුසේ තමයි. යථාර්ථනේ. ඒ කියන්නේ ඔය දෙපාර්ශවයටම ඔහොමයිනේ. ඔය දෙපාර්ශවයටම ඒ කියන්නේ අපෙන් සේවාව ලබන කවුරුවත් තෘප්තිමත්ද? තෘප්තිමත් නැහැ. ණය ඔක්කොම පියවලා වගේ හිතෙනවද? හිතෙන්නේ නැහැ කාටවත්. බිරින්දෑවරුන්ට, සැමියන්ට, ගෝලයින්ට, ගුරුවරුන්ට, අම්මලට, තාත්තලට, දරුවන්ට කාටවත් හිතෙන්නේ නැහැ. දැන් මගේ ගෝලයින්ගෙන් ඇහුවොත් එහෙම මම දන්නවා
සාමාන්‍ය පිරිවෙන් අතරනේ. ඒ කියන්නේ මේ අසපු හෝ අලුතින් ආරම්භ වෙච්ච තැන්වල තත්ත්වය ගැන මට අදහසක් නැහැ. නමුත් පිරිවෙන් සංස්කෘතිය සාමාන්‍ය ගම් පන්සල්නේ අපි නේද? ගමේ පන්සල් වල හඳුරලානේ. ඉතින් අපේ සංස්කෘතිය අපේ පන්සල් සම්ප්‍රදාය පිරිවෙන් අතර අපේ පිරිවෙනේ තමයි ශිෂ්‍ය නමලට ඉහළම පහසුකම් සලසලා තියෙන්නේ. සියලුම පහසුකම් ඉතාම ඉහළ ගන්න. අපි සලසලා. එක පොඩි නමකටවත් චූටි හාමුදුරුවන්ලට අඩුම අතින් සිවුරක් අන්දනයක්වත් හොද ගන්න අපි දෙන්නේ නැහැ. අපි ඒවත් වොෂින් මැෂින් දාලා හොදලා දෙනවා. චූටි අය ඒ විදිහට අපි බලා ගන්නවා. අපි චූටි කාලේ එහෙම පහසුකම් එකක්වත් තිබුණේ නැහැ. අපි මේ මම ගත්තොත් සතියේකට දවස් දෙකක් පොල්ලෙල්ල දෙකට කපලා ටොයිලට් පහක් අවුරුදු 10 ඉඳලා හොදලා තියෙනවා. අර පෝච්චි ටොයිලට් එක අලු දාලා අතුල්ලලා නේද? අලු දාලා අතුල්ලලා අලු දාන්නේ. දාලා අර පොල්ලෙල්ලෙන් අතින් අතුල්ලන්න. අතියට දවස් දෙකක් සෝදලා තිනවා. එහෙම අති දුෂ්කරව බොහොම කටුකව තමයි අපි පිරිවෙන් වල චූටි කාලය ගෙවුවේ. ඉගෙන ගන්න. අපි පන්සල් වලදී බැනුම් අහලා ගුටි කාලා තියෙන ප්‍රමාණයෙන් අරික් කාලෙනුත් අරික් කාලක්වත් ඔය ඇත්තන්ගේ ළමයිවත් ඔය ඇත්තවත් ගුටි කාලා බැනුම් අහලා ඇති කියලා මම විශ්වාස කරන්නේ. අපේ ශරීරේ ගුටියක් කාපු නැති කොටස් කොහෙද කියලා තමයි හොයාගන්න බෑ. ගහලා තියෙනවා. වේවැල් වලින්ද කොහු මිටි වලින්ද ඔක්කොගෙම ගන්නවා. ලොකු ආන්දරලට කේන්ති කියන්නේ. හැබැයි උන්වහන්සේලා සීලවන්ත හොඳ ආන්දර. ඒ හැම දඬුවමක්ම අපේ තක්කඩිකන් වලට දරා ගන්න බැරුව කරපුවා. අපි හොඳ හින්දා ගහල්පුවා නෙමෙයි. අපේ තිබුණු මැරෑටි ගති වලටනේ. දීපු දඬුවම. දැන් මගේ පිරිවෙන ගත්තොත් ඒ නමලා මම පොඩි කාලේ ගෙවපු සාමනීර ජීවිතේ දුක්ඛම් කටළු වලින් අරික් කාලෙන් අරික් කාලක්වත් විඳින්නේ නැහැ. ඒත් උන්වහන්සේලාගෙන් අහුවොත් කොහොමද ආරිනිකේතනේ කියලා? අයියෝ ඉරගයක් වගේ. දවසක් මට මතකයි මම කාමර පේලියේ මෙහෙම ඇවිදගෙන යනවා මේ කොරිඩෝ දිගේ. පොඩි උන්වහන්සේලා දෙනමක් සාකච්ඡාවක් කාමරය ඇතුලේ. මම පොඩ්ඩක් ස්ලෝ වුණා. මොකද කතා කරන්නේ ස්ථානෙ ගැන කියලා ඇහුණා. මේක උන්වහන්සේ කෙනෙක් අහනවා මේ භික්ෂු සිරමැදිරියේ තියෙන තැන ඔබ වහන්සේ දන්නවද? අනිත් උන්වහන්සේ කියනවා 16 B සීලාලංකාර මාවත මුල්ලේගම හෝමාගම. බලනකොට මං කලවා මේ මගේ පන්සල ඇඩ්‍රස් එක නෙමෙයි කියන්නේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ ප්‍රශ්නේ දැන් අපිට පොඩි කාලේ තිබිච්ච ප්‍රශ්නේ හැමදාම දාන වලට යන්න ඕන. කොයි හරි යන්න ඕන. පාංශකුල වලට යන්න. රෑ පිරිත් වලට යන්න ඕන. උන්වහන්සේලාට කොහේවත් යන්න නැහැ. හොඳට දානි ටික හදලා පූජා කරනවා. උන්වහන්සේලාට එළියේ යන්න නැති නිසා එතන හිරක මැදිරිය වගේ කියලා. පන්සලේ මේ ඇඩ්‍රස් එක කියනවා එතන කියලා තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ. මේ ලෝකේ කාට යුතුයකම් ඉෂ්ට කරත් ඒගොල්ලොන්ට ඇති වෙන දවස කියලා එකක් නෑ. ඔය ඇත්තන්ගේ දරුවොන්ට ඉෂ්ට කරත් සැමියාට, බිරිඳට, අම්මට, තාත්තට ඔය කාට ගෙව්වත් ගෙවලා නම් ඉවර කරන්න පුළුවනිද? ගෙවලා නම් ඉවර කරන්න බෑ. කවම දාවක්වත් ගෙවලා ඉවර කරන්න බෑ. ඒ නිසා ගෙවලා ඉවර කරන්න හිතාගෙන ඉන්නව නම් මා යෝජනා කරනවා ඒක ඔබ වරදවා ගැනීම. මේ ගනුදෙනු තියෙද්දිම අපි නිවන් මඟ සාධනය කරගන්නයි වීරිය කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔක්කොම කර්ම ගෙව්වට පස්සේ නිවන් දකින්න නෙමෙයි. කර්ම කරපු අය විපාක එනවා, ආයේ වයින් කර්ම රැස් වෙනවා, ආයේ විපාක එනවා, ඒක යනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරපු කර්ම විපාක හෝ වෙනත් හේතු සාධක මත හෝ ලැබෙන අරමුණු මත අලුතින් මේ විඥාණය සකස් නොකරන තත්වෙට ඔබ විසංඛාරගතං චිත්තං නේ සංස්කාර ගොඩනංවන්නේ නැතුව ඉන්න
ඔබේ හිත දමනය කරන්න කියලා. සංස්කාර ගොඩ නැගුවොත් නේ කියන්නේ කර්ම රැස් කරොත් නේ විපාක එන්නේ. එතකොට සංස්කාර ගොඩ නංවන්නේ නැතුව ඉන්න. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝනේ. සංස්කාර ගොඩ නැංගුවේ නැතොත් ආයෙත් අපේ ශරීරයෙන් එළියට යන්න විඥානයක් නැහැනේ. විඥානයක් නැහැ. විඥානයක් නැහැ කියන්නේ නාම රූප නැහැනේ. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධ වෙනෝනේ. නාම රූප නිරෝධෝ නාම රූප නැහැ කියන්නේ සලආයතන නිරෝධ. ආයතන හයක් සහිත මේ මිනිස්සයා කියන කෙනා සත්වයා කියන කෙනා නැහැ. ඉතින් බුදුදහම කියන්නේ මට ඔබගේ මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට දෙන්න ඕන උත්තරේ තමයි ණය කෙවලා හෝ කර්ම විපාක ගෙවලා ඉවර වෙලා නිවන් දකින්න ඉන්න කියන එක බුදුදහම කියන්නේ. බුදු උනත් කර්ම විපාක එනවනේ. නේද? නිවන් දැක්ක දවසට ඒ කියන්නේ පූර්ණ නිවන අවබෝධ කරගත්තු දවසට සතුටු වෙන්න පුළුවන් මේ භවයෙන් පස්සේ ආය කර්ම විපාක වලට මුහුණ දීමක් නැත කියලානේ. නැත කියලා. හිත හදාගන්න පුළුවන්. හිත සතුටුයි. ඒත් පිරිනුවම් පානකම්මත් කර්ම විපාක එනවා. කර්ම විපාක එනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි අපිට කල හැක්කේ කර්ම විපාක එන එක නවත්තන එක නෙමෙයි. සසරේ ගනුදෙනු පියව ගන්න ආයන එක නවත්තන එක නෙමෙයි කරන්න පුළුවන්. අපි සසරේ ඒ අය එක්ක ගනුදෙනු පියව ඉන්න නැවත නැවත උපදින එක නවත්ත ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒකට තමයි මඟ පෙන්නන්නේ. නේ ඔබට ඕන නම් මේ ගනුදෙනු ඉවර කරන්න මොකද කරන්න තියෙන්නේ? ඔබ මේ භවයේම හරි නිවන් අවබෝධයට වීර්ය කරන්න. සියලු කෙලෙස් නැති කරන්න වීර්ය කරන්න. නෑ කමන්නේ තව 7ක් විතර ගියාට කමන්නේ මේ ණය ගෙවාගෙන කියලා සෝතාපන්න වෙන්නවත් වීර්ය කරන්න ඕන. නේද? ඔබ තමයි තීරණය කරන්නේ. හැබැයි මේ කර්ම ගෙවිලා ඉබේම අපි නිවනට යයි කියලා හිතන් හිටියොත් වෙන්නේ නැහැ. සසර මිදි. ඒ නිසා හොඳට ඒක අවබෝධ කරගන්න මම හිතනවා මේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් පිළිතුරක් ඔයයන්ට ලැබුණා කියලා නේ. හරි. තව තියෙනවා ප්‍රශ්න. අලකිය ඥාතීන්ට පින් දීමේදී පින් අනුමෝදන් කිරීමේදී නම සිහි කළ යුතුද? අපි සාමාන්‍යයෙන් අපේ සංස්කෘති මේක බුද්ධ ආගමේ ධර්මේ නම් නැහැ කොතනකවත්. නම කියලා පින් දීමක් ගැන ගාතාවක් එහෙම එකක් මගේ මතක විදියට මම ඉගෙනගෙන නැහැ. ඒ වුණාට පොදුවේ පින් දීම තමයි කරන්නේ. ඒ වුණාට අපි අර ජීවත් වෙලා ඉන්න කාලේ ඒ තනත්තා හෝ තනත්තිය භාවිත කරපු නම කියලා එයා වෙනුවෙන් තමයි අද මේ පින්කම කරන්නේ කියලා සිහිපත් කිරීමක් කරනවා. ඉතින් මමත් පින් දෙනවා. හැමදාම පින් දෙනවා 3 දෙනෙක් ඉන්නවා මගේ මිය ගියපු ඥාති. මම පින් දෙනකොටත් ඒ 3 දෙනා මගේ මම මහාන කරපු ලොකු හාමුදුරුවෝ මූලිකව කරලා එහෙම පින් දෙන 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාටම මම නම මතක් කරනවා. නම මතක් කරන්නේ ඇත්තටම මම දන්නේ නැහැ ඒ ඇත්තෝ පින් අනුමෝදන් වෙන තැන්වල ඉන්නවද නැද්ද කියලාවත්. ඒ වුණාට මගේ ජීවිතේට කරපු පුද්ගලිකව කරපු උපකාර ටික මම මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒගොල්ලෝ ඉන්න භවය මොකද්ද කියලා මම දන්නේ නැහනේ. ඒගොල්ලෝ ජීවත් වෙන භවය තුල සුවසේ ඉන්නව නම් තවත් ඒ සුව වැඩේවා ඉක්මනින් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දුක්ඛිත තැනක ඉන්නව නම් එයත් ඔය දුක්ඛිත තැන ඉන්නේ දුකෙන් නන්නේ. එතන සුවපත් වෙන්න ඒ භවය අතහැර ගන්නට අපි කරන පින උපකාරයක් කරගත හැකි නම් ඒ උපකාරයක් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අපිට කළ හැකි දේ වන්නේ එච්චරයිනේ. ඒක නම කියලා පින් දුන්නා කියලා වැරද්දක් නෑ නේද? මම ඒක වැරද්දක් කියලා හිතන්නේ නැති නිසා මම එහෙම තමයි පින් දෙන්නේ. නම හිතින් සිහිපත් කරනවා. දැන් අපේ පින්වත්තුලා දානමාන ගෙනාවම
අපි කියනවා නම ලියලා දෙන්න කියලා නේ. නම ලියලා දෙන්න කියලා අපි නම කියලා ඊට පස්සේදී පොදුවේ නෑයන්ට කියන ගාතාව කියලා තමයි පින්දිනේ. ඇත්තට මේ ගාතාවෙත් හරි අපූර්ව අදහසක් තියෙන්නේ නේ. ඉදම් කිව්වේ මේ කියන එක නේ. මේ කියන්නේ මේ කියන එක. මේක කිව්වේ මේ පින කියලා නේ. මේ කියලා වචනයක් තියෙනවා. මේ කියන්නේ වචනයක් පාන. මගේ ඥාති නං නෑයන්ට හොතු වේවා. මේ පින මගේ නෑයන්ටත් වේවා. සුඛිතා හොන්තු සුවපත්ත්වා ඥාතයෝ නෑයෝ නේ. මෛත්‍රී භාවනාව නේද? උදේ ඔයත් මෛත්‍රී භාවනාව කරද්දී සියලුම සත්වයෝ සුවපත්ත්වා කියලා කිව්වනේ. සියලුම සත්වයෝ සුවපත්ත්වා. අපි ධම්මේ ඥාතීනං හොතු කියනකොට කියනවා විශේෂයක් ලෙස මගේ ඥාතීන් සුවපත් වේවා කියලා. ඒ හොඳ දෙයක්. තමන්ගේ නෑයන්ගේ නම් මතක් කරලා ඒගොල්ලන්ට එහෙම පින් දෙන්න. ඒක හරි කළගුණ සැලකීම. මට නම් ඒක කළගුණ සැලකීම. අපි කෙනෙක්ගේ නමක් මතක් කරනවා කියන්නේ පින්කමක් කරාට පස්සේ ඒ කියන්නේ අපිට හොඳ දෙයක් කරාම එයා මතක් වුණා කියන එක. ඒ අපිට එච්චර හොඳ දේවල් කරලා තියෙනවා කියන එක නේ. ඒකනේ අපිට මතක් වෙන්නේ. පොදුවේ මේ භවයේ නෑයන්ට විතරක් නෙමෙයි සංසාරේ නෑයන්ටත් මතක් කරලා පින් දෙන්න නේ. සසරේ කොච්චර අම්මලැද්දනේ. මම නම් ඔය පොදුවේ පින් දෙනකොට හිතට ගන්න එකක් තමයි කලින් ආත්මේ අම්මා තාත්තා, ගුරුවරු, සහෝදර සහෝදරියෝ, යහළුවෝ, සත්පුරුෂයෝ කවුරු හරි ඉන්නවා නම් පින් අපේක්ෂාවෙන් එයාට පින් ලැබෙන්න කියලා. මොකද හේතුව ඒ ඇත්තෝ ගියාත්මේ අය අපිට මග පෙන්නපු හින්දා අපි පොට්ටක් හරි සිල්පතයක් රැකගෙන ඉන්නේ නැතිනේ. ඒ හින්දානේ අපි මේ ආත්මේ මිනිස්සු වෙලා ඉපදුනේ. කවුරු හරි නේද? අපිව බලාගත්තු කවුරු හරි අපි හරි පාරේ යවලනේ. ඒකනේ අපිට මේ ආත්මේ හොඳ ආත්මයක් උනේ. ඉතින් අපිට එහෙම හොඳ භවයක් ලැබෙන්න අපේ සසරේ නෑයෝ අපිට කොච්චර උදව් වෙලා. එයාටට කලකුණ සලකන්න ඕනේ. වෙන ක්‍රමයක් නෑනේ. කණ්ඩ දෙන්න පුළුවන් ඔන්න අලුත් අවුරුද්දට එන්න කියලා ඉන්නවනන්නේ. සල්ලි ආවන්න පුළුවන්, ඇඳුම් දෙන්න පුළුවන්, බේත් තරම් දෙන්න පුළුවන්. ලෙඩ වෙලා නම් නාවන්න හොදන්න පුළුවන් නේ. ඒත් අපිට මැරිච් එක්කෙනෙකුට දෙන්න පුළුවන් පින් විතරයි. ඒ නිසා අපි ශ්‍රද්ධාවෙන් හොඳට පින් කරලා හදවතින්ම අපේ ඒ පින් අනුමෝදන් කරන්න ඕනේ අපේ නෑයන්ට. යාද? ඒක නම කියලා පින් අනුමෝදන් කරන්න ඒක ඊටාම හොඳ දෙයක්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඉතින් ගාතාවට නම දාන්න බෑනේ නේද? ගාතාව පොදුවේ කියන්නේ. ඊට පස්සේ පින් දෙන්න නේ. හරි. ඒ ප්‍රශ්නයටත් මම හිතනවා ප්‍රමාණවත් කියලා. ඊළඟ කාරණාව ඉතිපිසෝ ගාතාව නිරන්තරයෙන් කියවීම සුදුසුද? ඔව්. පුළුවන් නම් ඉතිපිසෝ ගාතාව පුළුවන් වෙලාවල් වල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සජ්ජායනා කරන්න. ඒක බුදු ගුණ වැඩිමක් නේ. බුදු ගුණ වැඩිම එක. ඒ ගාතාව නිතර සජ්ජායනා කරනවා කියන්නේ අපි මෙනෙහි කරන්නේ මොනවද? බුදු ගුණනේ. නිකන් හිතන්න ඒ ගාතාව සජ්ජායනා කර කර ඉන්න වෙලාවක අපි හිතන්නේවත් නැතුව අපි මිය ගියා. අපේ භවය කොච්චර හොඳ වේද නේ? අපේ භවය කොච්චර හොඳ වේද? ඒ කියන්නේ අපිට ඒක කොච්චර බලපානවද නේ? අපේ ඊළඟ මේ භවයේ සැකසෙන්නේ බුදු ගුණනේ මෙනෙහි කරන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදු බුද්ධානුස්සතිය වඩමින් හිටියා වගේනේ. එනිසා පුළුවන් වෙලාවට ඒ බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක මෙනෙහි කරන්න. ඒ තාම හොඳ දෙයක්. අඩුම තරමින් උදෑසන නැගිට්ටට පස්සේදීත් සන්ධ්‍යා යාමේ නිින්දට කලින් බුදු ගුණ මෙනෙහි කළා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා දවස ආරම්භ කරන්නයි දවස නිමා කරන්නයි කටයුතු කරනවා නම් ඒක මං හිතනවා බෞද්ධයෙක් ලෙස ලොකු ආශිර්වාදයක් වෙයි. මොකද බුදු ගුණය මෙනෙහි කරනකොට අපේ දුර්ගුණත් අඩු වෙනවනේ නේ. අපි බුදුහාඳුරුවනේ මතක් කරන්නේ නිතර. අපිට එතකොට කොහොමද නරක වැඩ කරන්නේ? නේද? බුදු ගුණ නිතරම සිහියට එන විදියට මම දැකලා තියෙනවා සමහර අත්තම්මලා ඉන්නවා වයසට ගිහිල්ලා මොනවාක්වත් ළමයින්ගේ නම් ඕවා මොකක්වත් මතක නැහැ. හැබැයි ඉතිපිසෝ ගාතාව කියනවා.
මේ ලොකු පුතා ඇවිල්ලා තියෙන්නේ කිව්වම අය කවුරු හරි දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. හැබැයි ඉතිපිසෝ ගාතාව කිය. කොච්චර දෙයක්ද නේ? කොච්චර දෙයක්. මොන තරම් වාග්යක්ද. ඒවා මං හිතන්නේ හරි හොඳ පුහුණු ජීවිතයට කරගන්නව නම් මොකද හේතුව? අපි හිත තුළ වඩන ඒ උතුම් දේවල් අපිට පිහිට වෙනවා. ස්ථිරවම පිහිට වෙනවා. හින්දා ඒ උතුම් දේවල් ප්‍රගුණ කරගන්න කියලා සිහි කරනවා. ඊළඟ ප්‍රශ්නේ පිරිත් ශ්‍රවණය කරන්න નિયમિત නිශ්චිත වේලාවල් තියෙනවද කියලා නෑ නේ. දැන් අපි මේ මහා දවලුත් පිරිත් සජ්ජායනා කළා. ඔයත් ශ්‍රවණය කළා. විවේක තියෙන හොඳට ශ්‍රවණය කරන්න වාඩි වෙලා පුළුවන් කමක් තියෙන ඕනම වෙලාවක පිරිත් ශ්‍රවණය කරන්න. නිතරම වාඩි වෙලා පිරිත් ශ්‍රවණය කරන්න බැරි වුණත් ඒ පිරිත් සජ්ජායනාව රේඩියෝ වල එහෙම තියෙනවනේ. ඉතින් ඒවා පොඩ්ඩක් උදෑසනට ටිකක් මේ දාලා තියෙන එකත් අපි කරනවානේ. ඉතින් ඒක අර ඒ සජ්ජායනාවෙන් ඒ සජ්ජායනාව නිවස පුරා පැතිරෙනකොට ආශිර්වාදයක් ලැබෙනවා කියන විශ්වාසෙත් එක්ක මේ ඔක්කොම විශ්වාස එක්කනේ. විශ්වාස. ඒ සත්‍යක්‍රියාවක් නේ සායනහසලා කරන්නේ. අන්තිමට මේ තේන සච්ච වජ්ජේන සොත්තිතේ හොතු සබ්බදා කියනවනේ නේද? ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. හැබැයි ඒක නිකාං දාලා තියලා වෙන කටයුතු කරම ඉන්නවටත් වඩා තව විශිෂ්ටයි ශ්‍රද්ධාවෙන් අදහන් හිටියා වගේ නේද? අදහන් හිටියා වගේ තමන් පිරිත් ටික අහන් ඉන්නවා නන්නේ. තවත් හොඳයි. ඉතින් ඔය ධර්ම ප්‍රශ්න ටික තමයි අද එකතු වුනේ. සියලුම ප්‍රශ්න වලට අපි පිළිතුරු දුන්නා. ඉතින් අද ධර්ම දේශනාවක් නෙමෙයි ධර්ම සාකච්ඡාවක් නේ. අද සිද්ධ කළේ සෝමසායනාංශගේ ගුණානුස්මරණ උතුම් පින්කම නිමිති කරගෙන. ඉතින් අද පින්කමේදී විශේෂ දායකත්වයක් අරගෙන කටයුතු කරා අපේ තාරක රාජපක්ෂ මහත්මානන් තාරක අයියා. එතුමා මට ආරාධනාවක් කළා ධර්ම දේශනාවක් කරලා දෙන්න. පුළුවන් නම් අද දවස කියලා අදට හොඳයි කිව්වා. මං කිව්වා ඉතින් සෝමහාඳුරුන්ගේ පින්කම අද. මං ඒ පින්කම කොහොමත් කරනවා. ඔයා කැමති නම් එදාට අපේ දායකයොත් ඔයා ඒ පින්කමේ බණක් බාර ගන්න දායකත්වය. එතුමා චිබා පළාතේනේ පුනබචි මිසකි වල ජීවත් වෙන අපිට හමු වුණු සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, සොහොයුරෙක් ලෙස අපි ආශ්‍රය කරන්න දීර්ඝ කාලයක්. ඉතින් එතුමාගේ ආදරණීය තාත්තගේ සහ අම්මගේ ජන්මදින එක්කෙනෙක්ගේ පහුගිය 5 වෙනිදාට අම්මගේ හෝ තාත්තගේ 14 වෙනිදාට ජන්මදින. ඒ වෙනුවෙන් අද ධර්ම දේශනාව විශේෂ දායකත්වය එතුමන් විසින් දරන බව සිහිපත් කළා. ඉතින් ඒකත් මතක් කරමින් අද දවසේදී රැස් කරගන්නට යෙදුණු සියලුම පින්කුසත් දවස පුරාම කොට අද විතරක් නෙමෙයිනේ. ඊයේ මේ ස්ථානයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල ඉඳලානේ මේ ටෙන්ට් හැදිලි මේ ස්ථානයේ සැකසිලි මේ සියලු කටයුතු කරද්දී ඔබට තිබුණේ පින්කමක් කරන්ටයි යන්නේ කියන උතුම් සිත. එතකොට ඒ වෙලාවෙ ඉඳලම පින්කමට හිත එකතු වෙලාද නැද්ද? එකතු වෙලා. මේ පින්කම කරන්න කටයුතු කරමින් ඉඳපු වෙලාවෙ ඉඳලා. මේ පින්කම ගැන දැනගත්තු වෙලේ ඉඳලම සමහර කෙනෙකුගේ හිත තුළ මේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඉපදිලා පිරිසිදු සිතින් ඒ ගැන මෙනෙහි කරන්නේ නැතිනේ. අද මේ පින්කම තිබෙන බව දැනගත්තම බුද්ධ පුතුන් ඔස්සේ එන්න බැරි ලෝකේ රටවල් බොහෝ ප්‍රමාණයක ඉන්න අය හරීම සතුටින් සජීවීව අද දවසේම සම්බන්ධ වෙනවා. ලංකාවේ ඉන්න අය. ඉතින් ඒ සියලු දෙනාම එකතු වෙලා මේ උතුම් පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. අද උදෑසන අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් වුණා. සීලවන්ත පිරිසක් වුණා. අනිත් ඇත්තෝ පන්සිල් සමාදන් වෙලානේ. ඊළඟට උදෑසනම භාග්‍යවතුන් වහන්සේට උතුම් වන්දනාවක් සිදු කළා. ගිලම්පස මල් පූජා කළානේ. ලස්සන මල් ගෙනල්ලානේ. සුවඳ මල් ගෙනල් සුවඳ දුම් පහන් දැල්වල ලස්සනට ගිලම්පස අෂ්ටපාන සහිත පූජාවක් සිදු කළා. ඊළඟට මෛත්‍රී භාවනාව සිදු කළානේ.
හරිම ලස්සනට ඒ භාවනාව අපේ චන්දවිමල සායනහන්සේ සිද්ධ කරා නේද? බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම තථාගත ගෞරවයෙන් උන්වහන්සේ ඔබව භාවනාවේ පිහිටෙව්වා. ඊළඟට ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව අද ඔයත් විසින් ඊළඟට ධර්ම දානමය ධර්ම සාකච්ඡාමය සහ අපේ නිල්මිනි නෝනා එම මහත්මා ඇතුළු ඒ පින්වත් පිරිස එකතු වෙලා ආමිස දානෙකුත් නේ සූදානම් කළා. එතකොට තව මං ඉහත නම් සඳහන් කළා පිරිත් කියන වෙලාවේ ශ්‍රමය දන් දුන්නානේ. ඊළඟට උදේ ඉඳලා පරිස්කාරවලට ධර්ම පරිස්කාරවලට දායක වුණා. අර පුතා බලන්න. හරිනේ. හරි. හොඳයි බලන්න පොඩ්ඩක්. හරි පුතා වාඩි වෙන්න ඇවිල්ලා. හොඳයි. එතකොට ධර්ම පරිස්කාර වලට දායක වුණා. අපේ අම්පේ මහත්මයා, සුමුතු මහත්මේ, දිමුතු මහත්මයා ඊළඟට තව බොහෝ දෙනෙක් නේ. ධර්ම පරිස්කාර වලට දායක වුණා. අපේ ලෙස්ලි මහත්මයා තමන්ගේ සොහිරාට සෙත් පතන් මේ විදිහට දායක වුණා විවිධ ආකාර. මේ ආදී වශයෙන් රැස් කර ගන්නට යෙදෙන සියලුම පින්කුසල් බණහලා භාවනා කරලා සිල් අරගෙන දම් දීලා පිරිත් ශ්‍රවණය කරලා පිරිත් සජ්ජායනා කරලා බුද්ධ වන්දනා කරලා ගොඩාක් පින් සිද්ධ කරගන්න. හොඳ පිරිසිදු සිටිවිලි වලින් අද දවසම ගත වුණානේ. ඉතින් මේට එහා පින්කම දිගු කරන්නේ නැහැ. මොකද තව පැයකින් කලවර වෙනවානේ. සීතල එන්න පටන් ගන්න. ඒ නිසා අපි මෙතකින් අද දවසේ සීල භාවනා වැඩසටහන නිමා කරනවා. අපි දැන් පළමුවෙන්ම හොඳයි පිරිකර අත ගස්සලා ඉන්න එන්න. හොඳයි. සාදු කියන කවුරුත්? අතනින් කියන්නයි. හරි. හොඳයි. නෝන මහත්තයත් එන්න. කවුරුත් ඔහොම රැඳී ඉන්න. අපි තාම පින් දීලා ඒ කටයුතු නිමා වෙලා නැති නිසා අපේ ප්‍රධාන දායකයෝ කීප දෙනා ඇවිල්ලා පැන් වඩන්න සූදානම් කරගන්න. කො එන්න කපිල මහත්මයාලා මේ එන්න අජිත් මහත්තයාලා කවුරුත් එන්න අජිත් මහත්තයා එන්න ඉස්සරහට කො එන්න අනිතයි කො ගායන මහත්තයාත් එන්න අම්පේ මහත්තයා අපේ ප්‍රධාන දායකයෝ සියලු දෙනා මෙන්න මහතුරු එන්න මේ හොඳයි සාදු කියන්නේ කාර්ය සාධක සමිතියේ සියලු දෙනා මෙන්න මෙතෙට. එතකොට හරි පොදුවේ කිව්වම ඔය හරින් තියාගන්න. ඔය හරින් තියාගන්න. පිසිද. මහත්තයා. එන්න. එල් සම්බන්ධයි. හරි. හොඳයි. දැන් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව සිත කරපු මේ උතුම් පින්කමෙන් රැස්වුණු සියලුම පින්කුසල් මතක් ඉන්න මම කියනක. පින්කුසල් මීට වසර 18කට පෙර අපේ රටට, අපේ ජාතියට, ලංකාවට, ලෝකෙට මහා ශාසනික මෙහෙවරක් කරමින් වැඩ ඉඳලා අපි සියලු දෙනාටම මහා දුකක් වේදනාවක් උරුම කරමින් ඒ උනත් ලෝක ධර්මතාවයට අනුව අපවත් වී වදාළ අති පූජනීය අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවන්ට අනුමෝදනා කරමු. උන්වහන්සේ මේ පින්කුසල් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ධර්මයම කැමැති භවයකදී කැමැති බෝධියකින් ඒ නිවනින් සැනසීමම උදාකර ගනිත්වා කියන සිත සිතුවිල්ල ඇති කරගෙන කවුරුත් ගාථාව සජ්ජායනා කරමින් පැන් වඩලා උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ මෑණියන් වහන්සේටත් පියාණන් ඇතුළු මියගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේව ඊතෝ දෙන්නම් පේතානං උපකප්පතේ උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති
ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හොඳයි, දැන් පැත්තකින් තියන්න. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට තව දායකත්වයන් කිහිපයක් එකතු වුණා, සහසම්බන්ධ වුණා. ඒ සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම අපි මේ වෙලාවෙදිම සිද්ධ කරනවා. මියගිය ධනපාල හිඟුරංගල පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්ටත්, ඒ වගේම රත්නායක පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්ටත් අජිත් මහත්මයා, ඒ වගේම නදීෂා රත්නායක මහත්මිය දායක වුණා. ඒ වගේම විශේෂයෙන්ම ඊට අමතරව ඔබ හැම දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් දීමත් මේ වෙලාවේදී අපි ගාථා සජ්ජායනා කරමින් සිත කළා. සියලු අපේ මියගිය ඥාතීන්ටද අපි මේ කරපු පිනේ කුසලයේ ආනිසංස බලයෙන් උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අපි මේ පින් අනුමෝදනා කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම ජන්මදින සමරන අපේ තාරක රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් අපි දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. වික්ටර් රාජපක්ෂ ආදරණීය පියාණන්ට ශ්‍රියාලතා රාජපක්ෂ ගුරු මාතාව ආදරණීය අම්මට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ දෙපළට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය, දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම තාරක රාජපක්ෂ මහත්මයාටත් එම ශියෝ රාජපක්ෂ නෝනා මහත්මියට, ඒ වගේම දරුවෝ 3 දෙනාට, ඒ පවුලේ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත සිත ශාන්තිය චිරජීවනයේ උදා වේවා. එතුමන්ට අද ධර්මානුශාසනාවට ඒ දායකත්වයේ දරද්දි සංග්‍රහ කටයුතු වලදී අපේ දමිත් අයියා, ඒ වගේම දමිත් අයියාගේ ආයතනයේ වැඩ කරන චන්දන මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසත් ඒ සහාය දක්වමින් දායක වුණා. ඒ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම අද ධර්මානුශාසනාවට අවශේෂ පරිස්කාර දායකත්වයන් ගත්ත අජිත් මහත්මයාගෙත්, ඒ වගේම නදීෂා රත්නායක මහත්මියගෙත් ආදරණීය අම්මලා දෙන්න කුසුමාවති සතරසිංහ මාතාව, සන්ධ්‍යා පද්මකාන්ති මාතාව සුජීවත්ව සිටිනවා. ඒ ඇත්තන්ටත්, ඒ වගේම අපේ ගායනන් ජයසිංහ මහත්මයාණනුත් පරිස්කාර දායකත්වයක් ගත්තා. එතුමන්ගේ ආදරණීය අම්මා තාත්තත් සුජීවත්ව ඉන්නවා නුවර පළාතේ. ඒ මව්පියන් වහන්සේලටත්, ඒ වගේම අයසේ ප්‍රදේශයේ පදිංචි සුරංග වික්‍රමසිංහ මහත්මයාණනුත් අද පින්කමේ පරිස්කාර දායකත්වයක් අරගත්තා. ආදරණීය දෙමව්පියන්ටත්, එතුමාගේ ආදරණීය දෙමව්පියන්ටත්, ඒ වගේම අයසේ ප්‍රදේශයේ පදිංචි කුමාර මහත්මයාණනුත් අද මේ උතුම් පින්කමට දායක වුණා. එතුමන්ගේ ආදරණීය දෙමව්පියන්ටත්, ඒ වගේම අයසේ ප්‍රදේශයේ පදිංචි එරාන් නුවන්තක මහත්මයාණනුත් අද පින්කමට දායක වන්නට යෙදුණා. එතුමාගේ ආදරණීය සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. යහපත සිත ශාන්තිය උදා වේවා. හොඳයි. ඒ වගේම අපේ සදහවත් අනුර මහත්මයාණන්ගේ පවුලේ සියලුම දෙනාටත්, ඒ වගේම මේ උතුම් පින්කම මේ විදියට කරගන්නට ඇත්තටම මට විශාල ශක්තියක් උනේ. මට මඟ පෙන්වපු අපේ පූජනීය හුරුළුනික වැව සුදම්ම ස්වාමීන් වහන්සේ මේ පින්කම සාර්ථක කරගන්න මේ ස්ථානෙට වැඩම කරපු අපේ චන්දවිමල සායින් වහන්සේ, ඒ වගේම හරි සීලවන්ත ගුණවත් හොඳ සායින් වහන්සේ කෙනෙක්, ජපන් ජාතික සායින් වහන්සේ කෙනෙක් වුණාට අපේ ජපන් ජාතික අග්ගචිත්ත සායින් වහන්සේ මටත් වැඩිය කාලයක් ශාසනයේ වැඩ ඉඳලා තියෙනවා. අවුරුදු 20කට වැඩි කාලයක් මටත් වඩා උපසම්පදාවෙන් උන්වහන්සේ වැඩිමල්. ඉතින් දීර්ඝ කාලයක් අපේ ලංකාවෙත් භාවනා කරලා තියෙනවා. සෝමසායින් වහන්සේත් එක වතාවක් මහරගමදී මුණ ගැහුණු බව උන්වහන්සේ සිහිපත් කළා. උන්වහන්සේ ලංකාවේ වැඩ ඉඳිද්දි ඉතින් උන්වහන්සේත් ගොඩාක් උදව් වුණා අපිට පින්කමට වැඩම කරලා. උන්වහන්සේලටත්, ඒ වගේම අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ අපේ සදහවත් කල්යාණ මිත්‍ර දායක පිරිසනේ
ඒ අතෝ මේ සීතල පින්න වැස්ස මොකක්වත් නොතකා මේ ස්ථානෙන් සියලු කටයුතු වලට තාඩිය වගුරුවාගෙන වැඩ කරනවා අපකැප වෙනවා මේ සියලු සුද්ධ පවිත්‍ර කිරීම සැරසිලිනේ මේ ස්ථානයේ තාම මේ ධර්මශාලාවේ වැඩ නිම නැහැ. ඒ වුණාට මෙතන දකින්න කෙනෙකුට හිතෙන්නේ නැහැ මෙතන තවම වැඩබිමක් කියලා නේ. වහලේ විල්ලලවත් නැහැ නේද? තවම වැඩබිමක් කියලා හිතෙන්නේ නැහැ කාටවත්. ඇයි? ලස්සනට සරසනවානේ. කටින පින්කමටත් මේ විදියටම මහන්සි වුණා. ලස්සනට සැරසුවානේ. ඒ කටයුතු සිද්ධ කළා. අදත් ඊටාම ලස්සන වේදිකාවක් හදලා ඒ වගේම මං ඉල්ලීමක් කරාම අපේ චානක මහත්මයාගෙන් සෝමසායනාංශගේ පින්තූරුවක් මට හදලා ගෙනත් දෙන්න කියලා. එතුමා ලොකු පින්තූරුවක් නේ. මේ රටේ මේවා කරගන්න ටිකක් විතර දුෂ්කරයි. මොකද ලංකාවේ වගේ printing shop හැමදැනම නැහැනේ නේද? ඉතින් එතුමා මේක හදලා පින්තූරුවක් ලොකු කරලා අරගෙන රාමු කරලා ලස්සනට ඒක සූදානම් කරලා මේ ස්ථානෙට ගෙනාවා. ඒ වගේම මේ දායක හැම කෙනෙක්ම මේ ස්ථානේ මේ ඉන්න හැම කෙනෙක්ම මේ පින්කමට හදවතින්ම අනුග්‍රහය දක්වා දායක වුණා අපකැප වුණා. මෙතන නැති අයත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ හැම දෙනාගේම ආදරණීය අම්මට තාත්තට ජීවත්ව ඉන්නවා නම් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ඔයත්තන් විවාහ වෙලා ඉන්න ලාංකික හෝ ජපාන් ජාතික මේ නෝනා මහත්මිනින්ලත් ඇවිල්ලා ඉන්නවා. ඒ අත්තන්ටත් ඒ වගේම ඔබගේ දුවා දරුවන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් බව නිරෝගී බව සුවපත් බව උදා වේවා. කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. පුංචි දරුවන්ට නිරෝගී සුව උදා වේවා. ඒ වගේම පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක කරගන්නට උතුම් දෙවිවරුන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. සම්‍යක් දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවිවරු මේ පින් කුසල් අනුමෝදන් වී සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සසර ගමන කෙලවර කරගෙන ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි කවුරුත් එක්ක එකට එකතු වෙලා ගාථා සජ්ජායනා කරලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. අවසාන වශයෙන් අපි හැම දෙනාගේම එකම ප්‍රාර්ථනාව මේ භව ගමන නිමා කරන එකනේ. මේ සසර දුකින් නිදහස් වෙන එක. අද දවස පුරාම කරපු පින්කම් අපි හැම දෙනාටම මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලබන්ට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්ට උපකාර වේවා. සසරේ උපදින හැම ආත්මිකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර අපිට ලැබේවා. ඒ වගේම අපේ පූජනීය සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වෙච්ච මහා ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් අපේ රටට මෙහෙවරක් කරලා මිය ගියපු සියලුම දෙනාටත් මේ පින් අත් වේවා. පුද්ගලිකව අප නමින් මිය ගිය මව් දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන්ට මේ භවයේ වගේම සසර ගමනේ මේ පින් අත් වේවා. ඒ සියලු දෙනාටත් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. අපි හැම දෙනාටම එකම සද්ධර්ම මණ්ඩපයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම උදා කර ගන්නට අද සිද්ධ කරගත්තු සෝම ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ 18 වන පින්කමෙන් රැස්වුණු සියලුම පින් කුසල් අපට පාරමී වේවා. අපේ සෝම හාමුදුරුවන් ඇතුළු අපි හැම දෙනාටම උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. අපි තෙරුවන් ක්‍රමා කරමු. දැසන ඉඳලා මේ මොහොත දක්වා
ත්‍රිවිධ රත්නයට යම් වරදක් වීනන් කමා කරනාසේක්වා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. දැන් කවුරුත් එක විටම වන්දනා කරගන්නට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. ඔබ හැම දිනාටත් අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් තුනුරුවන් සරණින් යහපතක්ම වේවා. උතුම් සෝමසායන් වහන්සේටත් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු.